හොඳයි සියලු දරුවන්ට සුබ සන්ධ්‍යාවක් ඒ වගේම සුපින්බර පොහෝ දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම මේ අද අපි පවත්වන්නේ අඟහරුවාදා ලබන අඟහරුවාදා පවත්වන නියමිත ප්‍රශ්න පත්‍ර පන්තිය. හේතුව විශ්වවිද්‍යාල වැඩ කටයුත්තක් නිසා මට අඟහරුවාදා පන්තිය අඟහරුවාදට මේ සතිය විතරක් කරන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි ඉතින් මට ඕනනම් තිබ්බා ඒක පිටිං දාලා ඔන්න එහෙනම් මේ සති ළමයි පන්තිය නෑ කියලා කියන්න. හැබැයි එහෙම කරන්න බෑ. ඒකම නොමිලේ කරන පන්තියක් වුණත් පන්තිය නම් පන්තියනේ. ඒ නිසා මම ඒක නිමාඩු දෙන්න අවශ්‍ය නැහැ. ඒ හින්දා ඔන්න මම අද පොයේ දවසේ කට්ටිය දේවල් වලට වෙලා ඉන්නේ අද. ඒ හින්දා මේ අද දවසේ මම මේ පන්තිය දාලා ඉවර කරලා දානවා. එතකොට කොහෙවත් හිස් තැනක් හිටින්නේ නැහැ. කොහෙවත් මම ඔබට ණයක් හිටින්නේ නැහැ. ඒ වගේම මේ අපේ ආයතනයේ පැවැත්වෙන සිද්ධාන්ත පන්ති ටික සුපුරුදු පරිදි ලබන සතියේ පැවැත්වෙනවා. ඒ වගේම ඒ අදාළ පාඩම් පැවැත්වෙනවා සහ ජනවාරි මාසයේ සිට 10 ශ්‍රේණිය දරුවන්ට 11 ශ්‍රේණිය සිලබස් එක උගන්වන්නත් අපි පටන් අරගන්න සූදානමින් ඉන්නවා. රයිට්. එහෙනම් වැඩි කතා අවශ්‍ය නැහැ. අපි ඉක්මනට වැඩි කරමු. අදත් අතර මම ඔයගලන්ට දෙන්නේ දැන් සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ ඇතුලේ දැන් ඔයගලන්ට තේරෙන්නේ නැති මම කෑල්ලෙන් කෑල්ල ප්‍රශ්න පත්‍රයට අදාළ කොටස් ඔයගලන්ට කරගෙන යනවා කියලා. දැන් සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ තියෙනවා කෙටි ප්‍රශ්න ලියන්න. කෙටි ප්‍රශ්න වලට උත්තර ලියන්න තියෙනවානේ. ආන් ඒකට අදාළ සහ ඔබකට විචාර ලියන්නත් මේ කොටස ඇත්තටම උපකාරී වෙන නිසායි මම මෙන්න මේ කොටස අද ඔයගලන්ට ලියන්න දෙන්නේ. දාගන්න මාතෘකාව බැද්දේගම කෙටි සටහන. බැද්දේගම කෙටි සටහන. බැද්දේගම කෙටි සටහන. බැද්දේගම කෙටි සටහන්. බැද්දේගම කෙටි සටහන්. රයිට්. බැද්දේගම නවකතාවේ මුල් කතුවරයා මේ අපි දන්න කොටස්. හැබැයි මම නැවත වතාවක් දීගෙන යනවා. එතකොට සටහන පිළිවෙල වෙන නිසා ලියන්න. බැද්දේගම නවකතාවේ මුල් කතුවරයා ලෙනාඩ් වුල්ෆ් පොයින්ට් එකෙන් පොයින්ට් එක ලියන්නේ ලෙනාඩ් වුල්ෆ් බැද්දේගම නවකතාවේ අනුවර්තකයා. මතක තියාගන්න බැද්දේගම නවකතාවේ පරිවර්තකයා කියලා කවුරු හරි සිංහල ගුරුවරයෙක් හරි කොහේ හරි පේපර් එකක හරි තියෙනවා නම් එහෙම ඒ පේපර් එකේ ප්‍රශ්න හදපු කෙනාට ඇත්තටම ඊට කලින් සිංහල උගන්වන්න සිද්ධ වෙනවා. ඒකට හේතුව බැද්දේගම කියන්නේ පරිවර්තනයක් නෙවෙයි, ඒක අනුවර්තනයක්. ලියන්න. බැද්දේගම නවකතාවේ අනුවර්තකයා මහාචාර්ය ඒ.පී. ගුණරත්න. මහාචාර්ය ඒ.පී. ගුණරත්න. පරිවර්තනය සහ අනුවර්තනය කියන එකේ වෙනස. දැන් ඕගොල්ලෝ හැමෝම කියවලා ඇතිනේ ඕගොල්ලෝ කියවලා ඇතිනේ ෂර්ලොක් හෝම්ස් වගේ පොතක්. දැන් ෂර්ලොක් හෝම්ස් එකේ තියෙන්නේ ඒක තනිකරම පරිවර්තනය. ඒකට හේතුව තමයි ෂර්ලොක් හෝම්ස් කියන මුල් පොතේ නැත්නම් ෂර්ලොක් හෝම්ස් කියන මේ ෂර්ලොක් හෝම්ස් කියන මුල් පොතේ මුල් කෘතියේ
ප්‍රධාන චරිත දෙක තමයි ෂර්ලොක් හෝම්ස් සහ දොස්තර වොට්සන්. එතකොට මේ ෂර්ලොක් හෝම්ස් සහ දොස්තර වොට්සන් සහ ඒගොල්ලෝ අර හිටපු නම්බර 21 දරන බේකර් වීදියේ තාම මතකයි. බේකර් වීදියේ තිබ්බ ඒ නිවහන, ඒවා තිබ්බ චරිත, ඒවා මේ කිසිම එකක් වෙනස් වෙලා නැහැ. ඒක චන්දන මින්ඩිස් තමයි ඔය ෂර්ලොක් හෝම්ස් නවකතා සෙට් එකම ගොඩක් පරිවර්තනය කරලා තියෙන්නේ. මගෙත් මේ පල්ලෙහා තියෙනවා සෙට් එකක්. එතකොට ඒවන් වෙනස් කරලා නැහැ. හැබැයි අනුවර්තනයක් කියලා කියන්නේ මුල් කෘතියට හානියක් නොකර ඒ කෘතියේ අදහස අරගෙන ඒක සිංහලයට අනුවර්තනය කරනවා. එතකොට ඒකේ සමහර සිද්ධි දැන් ඒක කියවන්නේ සිංහල මිනිස්සුනේ. එතකොට ඒ සිංහල මිනිස්සුන්ට ගැලපෙන විදිහට ඒකේ සිද්ධි වෙනස් කරන්න සිද්ධ වෙනවනේ අපිට. ඒකේ භාෂාව පව වෙනස් කරන්න සිද්ධ වෙනවනේ. ඒකේ චරිතවල හැසිරීම පව වෙනස් කරන්න වෙනවනේ. ඒකේ චරිතවල බාහිර සහ අභ්‍යන්තර කියන ස්වරූප දෙකම වෙනස් කරන්න සිද්ධ වෙන ඇතැම් අවස්ථාවල. ඒතකොට ඔන්න ඕක තමයි වෙනස්කම කියලා කියන්නේ. ඒක මහලොකුට හිතන්න දෙයක් නෑ. හැබැයි අර මේ වචනේ හරි පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ. right. AP ගුණරත්නගේ වෙනත් පරිවර්තන කෘති AP ගුණරත්නගේ වෙනත් පරිවර්තන කෘති මැකී ගිය දඩයම් වන සරණ මැකී ගිය දඩමං වන සරණ සහ සුදු ගෝනා සුදු ගෝනා ඊළඟට AP ගුණරත්නයන්ගේ ස්වතන්ත්‍ර කෘති AP ගුණරත්නයන්ගේ ස්වතන්ත්‍ර කෘති එක කපුටු බෙහෙත් සහ තවත් ජනකතා කපුටු බෙහෙත් සහ තවත් ජනකතා හරිමින් ගැන AP ගුණරත්නයන්ගේ ස්වතන්ත්‍ර කෘති එක කපුටු බෙහෙත් සහ තවත් ජනකතා දෙක ලබු කිරිබත් කෑ කතාව ලබු කිරිබත් කෑ කතාව ලබු කිරිබත් කෑ කතාව ඊළඟ එක රන්මුතු දුව සහ තවත් ජනකතා රන්මුතු දුව සහ තවත් ජනකතා රන්මුතු දුව සහ තවත් ජනකතා ඊළඟ එක නගුල් මුත්තා ඊළඟ පොයින්ට් එක බැද්දේගම නවකතාව ඇසුරින් බිහි වූ වෙනත් නිර්මාණ
වෙනත් නිර්මාණ බැද්දේගම චිත්‍රපටිය සහ බැද්දේගම ටෙලිනාට්‍ය බැද්දේගම චිත්‍රපටිය සහ බැද්දේගම ටෙලිනාට්‍ය බැද්දේගම චිත්‍රපටය සහ බැද්දේගම ටෙලිනාට්‍යය ඊළඟට බැද්දේගම චිත්‍රපටිය සහ බැද්දේගම ටෙලිනාට්‍යය බැද්දේගම චිත්‍රපටිය සහ බැද්දේගම ටෙලිනාට්‍යය ටෙලිඩ්‍රාම එක බැද්දේගම චිත්‍රපටිය සහ බැද්දේගම ටෙලිනාට්‍යය බැද්දේගම ෆිල්ම් එක නම් බලලා තියෙනවා බැද්දේගම ටෙලිනාට්‍යය නම් මම බලලා නැහැ ඊළඟට බැද්දේගම නවකතාවේ පරිච්ඡේද ගණන බැද්දේගම නවකතාවේ පරිච්ඡේද ගණන බැද්දේගම නවකතාවේ පරිච්ඡේද ගණන බැද්දේගම නවකතාවේ පරිච්ඡේද ගණන බැද්දේගම නවකතාවේ පරිච්ඡේද 10යිනේ එහෙනම් ලියන්න පරිච්ඡේද 10යි පරිච්ඡේද 10යි බැද්දේගම බැද්දේගම නවකතාවේ චරිත බැද්දේගම නවකතාවේ චරිත බැද්දේගම නවකතාවේ චරිත ලියන්න එක සිලිඳු 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 බබේහාමි ආරච්චි සිලිඳු බබේහාමි ආරච්චි ප්‍රනාන්දු මුදලාලි ප්‍රනාන්දු මුදලාලි ප්‍රනාන්දු මුදලාලි නැන්චොහාමි නැන්චොහාමි එක මම ලියන්නයි නැන්චොහාමි පුංචිරාල පුංචිරාල පුංචි මැනිකා පුංචි මැනිකා
හින්නිහාමි හින්නිහාමි බබුන් හින්නිහාමි බබුන් 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 right දැන් ඔන්න මම එක චරිතයෙන් චරිතයට චරිතවල අංග ලක්ෂණ දෙනවා. එතකොට බැද්දේ ගමන නව කතාවේ චරිත ලක්ෂණ දුන්නත් ප්‍රශ්නයක් එන්නේ නෑ ඔයගොල්ලන්ට. හරි. ලියන්න. සිලිඳුගේ චරිතයේ චරිත ලක්ෂණ. සිලිඳුගේ චරිතයේ චරිත ලක්ෂණ. සිලිඳුගේ චරිතයේ චරිත ලක්ෂණ. සිලිඳුගේ චරිතයේ චරිත ලක්ෂණ. ලියන්න අංක 1. ඔව් මහල්ලා හිරපල්ලයි තව ඉන්නවා කාර්ලිනා හාමි. එහෙම ඉන්නවා ඉතින්. ඔක්කොම නෙමෙයි මම දුන්නේ. ලියන්න. සිලිඳුගේ චරිතයේ චරිත ලක්ෂණ අංක 1. වනාන්තරයට දැඩිසේ ආදරය කිරීම. 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 දරුවන් දෙදෙනාට 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 දැඩිසේ ආදරය කිරීම. දක්ෂ දඩයක් කරුවෙකු වීම. දක්ෂ දඩයක් කරුවෙකු වීම. දක්ෂ දඩයක් කරුවෙකු වීම. දක්ෂ දඩයක් කරුවෙකු වීම. යන්ත්‍ර මන්ත්‍ර කොඩිවින පිළිබඳ යන්ත්‍ර මන්ත්‍ර කොඩිවින පිළිබඳ විශ්වාස කිරීම. 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 අසාධාරණයට එරෙහිව නැගී සිටීම. අසාධාරණයට එරෙහිව නැගී සිටීම. අසාධාරණයට එරෙහිව නැගී සිටීම. right එක ඇති. ඊළඟට පුංචි මණිකාගේ චරිතයෙහි චරිත ලක්ෂණ. පුංචි මණිකාගේ චරිතයෙහි චරිත ලක්ෂණ. පුංචි මණිකාගේ චරිතයෙහි චරිත ලක්ෂණ.
පුංචි මණිකාගේ චරිතයෙහි චරිත ලක්ෂණ. එක ස්වාමියා කෙරෙහි ස්වාමියා කෙරෙහි ස්වාමියා කෙරෙහි ගරුත්වයකින් කටයුතු කිරීම. ස්වාමියා කෙරෙහි ගරුත්වයකින් කටයුතු කිරීම. ගරුත්වයකින් කටයුතු කිරීම. ඊළඟ එක ධෛර්යවන්තව ක්‍රියා කිරීම. ධෛර්යවන්තව ක්‍රියා කිරීම. ධෛර්යවන්තව ක්‍රියා කිරීම. ජීවන අරගලයට නොබියව මුහුණ දීම. ජීවන අරගලයට නොබියව මුහුණ දීම. සියලු දේ කෙරෙහි උපේක්ෂාකාරී වීම. උපේක්ෂාකාරී වීම. දැන් ඔය උපේක්ෂාකාරී වෙනවා කියන්නේ මොකක්ද දන්නවද? දැන් සමහර ළමයිනුත් ඉන්නවනේ මගේ පන්තියේ තියෙන උපේක්ෂා කියලා නම් තියෙන ළමයි. දැන් උපේක්ෂාකාරී වෙනවා කියලා කියන්නේ අපි විභාගයක් කියලා දැන් විභාගයේදී වුණ අපි හිතමු හෙට ගණන් තියෙයි. අයියෝ ගණන්නේ තියෙන්නේ හෙට ඉතින් ආයි කෙලවෙනවා ආයි ලෙලි යන්න ඉතින් ආයි හෙට ඉවරයි ආයි අහන්න දෙයක් නැහැ කියලා හිතන එක උපේක්ෂාකාරීත්වය නෙවෙයි. නෑ මම කොහොම හරි මේ වැඩේ හෙට කොට දාගන්නවා. මම ගණන් ටික ගානට සිලෙක්ට් කරගෙන නිර්මාණ ගානයි ප්‍රස්ථාර ගානයි ඔහොම තියෙනවනේ සමීකරණ ගානයි. ඔය ටික කොහොම හරි තෝරගෙන ඒ ටික අනිවාර්යෙන්ම මම ගොඩ දානවා කියලා හිතා ගන්න එක තමයි උපේක්ෂාකාරී බව කියන්නේ. හරිද? දැන් සිංහල වගේ විෂයක් ගත්තොත් එහෙම අයියෝ බැද්දේකම මාර වැඩේ බැද්දේකම මතකත් නැහැ පාඩම් කරන්න බැරි වුණා වගේ එකක් හිත ඉන්නේ නැතුව හරි බැද්දේකම ගියදෙන් කිසි ප්‍රශ්නයක් නැහැ මම ගුත්තිලෙයි සතරකන් මන්ත්‍රණයයි ගංගාවේ සංගීතයයි මම කොහොම හරි හොඳට සෙට් වෙලා ගිහලා හොඳට මේ වැඩේ ගොඩ දානවා භාෂා ව්‍යාකරණයේ අවුලක් නැහැ නේ MCQ එක ගොඩ දා ගන්න පුළුවන් භාෂාව කිරි ප්‍රශ්න ටිකක් අවුලක් නැහැ සාහිත්‍ය කිරි ප්‍රශ්න ටිකක් අවුලක් නැහැ කොහොම හරි මේ වැඩේ ගොඩ දා ගන්න ඕන කියලා හිතන එක තමයි උපේක්ෂාකාරී බව කියන්නේ හරිද මං අර කොරෝනා කාලේ කිව්වේ මතකද කොරෝනා කාලේදී මං කිව්වා මේක කොහොම හරි මට හදාගන්නේ නැහැ කියන මයින්ඩ් එක තමයි තියාගන්න ඕනේ හැබැයි ඉතින් කොහොම හරි කරකිලා ගිහලා හැදුනුත් කරන්න දෙයක් නැහැ මං කියන්නේ අර අපි එළියට බහිනකොට මේක මම කොහොම හරි හදාගන්න නැතුව ඉන්න try කරනවා වගේ එකක් තියෙන්න ඕනේ එහෙම නැතුව ඒක තමයි උපේක්ෂාකාරී බව කියන්නේ right ඊළඟට හින්නි හාමිගේ චරිතයේ චරිත ලක්ෂණ හින්නි හාමිගේ චරිතයේ චරිත ලක්ෂණ හින්නි හාමිගේ චරිතයේ චරිත ලක්ෂණ එක පියා කෙරෙහි දැඩි ආදරයකින් කටයුතු කිරීම පියා කෙරෙහි දැඩි ආදරයකින් කටයුතු කිරීම පියා කෙරෙහි දැඩි ආදරයකින් කටයුතු කිරීම
සියලු දුක්ඛ දෝමනස්යන් වලට මුහුණ දීමේ ශක්තියක් තිබීම. 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 ඊළඟට පුංචිරාලට එරෙහිව පුංචිරාලට එරෙහිව පුංචිරාලට එරෙහිව නැගී සිටීමට තරම් පුංචිරාලට එරෙහිව නැගී සිටීමට තරම් නැගී සිටීමට තරම් ශක්තියක් තිබීම. ශක්තියක් තිබීම. ශක්තියක් තිබීම. ඊළඟට බබුන්ගේ චරිතයෙහි චරිත ලක්ෂණ. 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 ලියන්න පළවෙනි එක. තම මතය වෙනුවෙන් තම මතය වෙනුවෙන් තම මතය වෙනුවෙන් කටයුතු කිරීමේ හැකියාවක් තිබීම. කටයුතු කිරීමේ හැකියාවක් තිබීම. කටයුතු කිරීමේ හැකියාවක් තිබීම. දෙක සාර්ථක පවුල් ජීවිතයක් ගෙවීම. සාර්ථක පවුල් ජීවිතයක් ගෙවීම. සාර්ථක පවුල් ජීවිතයක් තිබීම. නොකල වරදකට සිරබත් විඳින්නට සිදුවීම. නොකල වරදකට සිරබත් විඳින්නට සිදුවීම. පැද්දකම ෆිල්ම් එකේ බබුන්ට ඉන්නේ විජය කුමාරතුංග. සිරබත් විඳින්නට සිදුවීම. ඊළඟ එක කර්ලිනා හාමිගේ
චරිතයේ විශේෂ ලක්ෂණ. සිලිඳුරිනේ ජෝවාබේ වික්‍රම තමයි. ජෝවාබේ වික්‍රම සර් තමයි ඉන්නේ. ජෝවාබේ වික්‍රමගේ ගෙවල් තියෙන කොහෙද? ගෙවල් තිබ්බේ කොහෙද? ලෙල්ලු පිටියේ. ලංකාවේ එතෙක් මෙතෙක් බිහි වෙච්ච හොඳම චරිතාංග නළුව. ඕනි චරිතයක් රඟපාන්න පුළුවන්. ඊට පස්සේ එහෙම චරිතාංග නළුවෙකුට ඉන්නේ ජැක්සන් ඇන්තනි. මගේ ටේස්ට් එක අනුව නම් ජැක්සන් ඇන්තනි තමයි ඊට පස්සේ ඉන්නේ. ඕනි චරිතයක් රඟපාන්න පුළුවන්. රයිට්. කාර්ලිනා හාමිගේ චරිතයේ විශේෂ ලක්ෂණ. කාර්ලිනා හාමිගේ චරිතයේ විශේෂ ලක්ෂණ. එක වැන්දබු කාන්තාවක් ලෙස කල් ගෙවීම. වැන්දබු කියලා කියන්නේ ස්වාමියා මල ස්ත්‍රී කියන එක. වැන්දබු කාන්තාවක් ලෙස කල් ගෙවීම. සහෝදරයාගේ දරුවන් දෙදෙනා වෙනුවෙන් සහෝදරයාගේ දරුවන් දෙදෙනා වෙනුවෙන් මුළු ජීවිත කාලයම කැපකිරීම. මුළු ජීවිත කාලයම කැපකිරීම. මුළු ජීවිත කාලයම කැපකිරීම. ඊළඟ එක ජීවිතයට එල්ල වූ සියලු කැපකිරීම් හමුවේ ජීවිත එල්ලෝ සියලු මංකිව සියලු කැපකිරීම කියලාද නැහැ. සියලු ප්‍රශ්න හමුවේ. ජීවිතයට එල්ල වූ සියලු ප්‍රශ්න හමුවේ මැදහත් සිතින් කටයුතු කිරීම. මැදහත් සිතින් කටයුතු කිරීම. මැදහත් සිතින් කටයුතු කිරීම. රයිට්. ඊළඟට දැන් ප්‍රධාන චරිතවල චරිත ලක්ෂණ ලිව්වා. සිලිඳුගේ චරිතය ලිව්වා, පුංචි මණිකාගේ ලිව්වා, හින්නි හාමිගේ ලිව්වා, බබුන්ගේ ලිව්වා, කරලිනා හාමිගේ ලිව්වා. ඊට පස්සේ ආයෙ ලියන්න ලෙනාඩ් වුල්ෆ් ලංකාවේ සේවය කළ දිස්ත්‍රික්ක. ලෙනාඩ් වුල්ෆ් ලංකාවේ සේවය කළ දිස්ත්‍රික්ක. සේවය කළ දිස්ත්‍රික්ක. යාපනය නුවර හම්බන්තොට
යාපනයේ නුවර හම්බන්තොට යාපනයේ නුවර හම්බන්තොට right නවකතාවක මූලික ලක්ෂණ නවකතාවක මූලික ලක්ෂණ කතනය සහ රූපණය දැන් ඔය මම ඒක පොඩ්ඩක් කියලා ඉන්න මේ දැන් ඕව තමයි අපි නවකතාවක ලියන්න ඕනි හරිද දැන් එකක් තමයි අපිට පුළුවන් නවකතාවක සිද්ධි විවරණය කරනකොට නවකතාවක සිද්ධි නිරූපණය කරන විට සිද්ධි නිරූපණය කරනකොට ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට ඔය සිද්ධි නිරූපණය කරන එක ටිකක් ගැඹුරින් නවකතාව ගැන හදාරුවහම එක තේරෙන එකක් තමයි දීර්ඝ විස්තර ඇසුරින් චිත්ත රූප ජනනය කරමින් නවකතාව විස්තර කරන්න පුළුවන් හරිද අනිත් එක තමයි කතනය සහ රූපණය කතා කරනවා චරිතය මවනවා කතා කරනවා සිද්ධිය මවනවා ඒ කියන්නේ කතා කරනවා කියලා කියන්නේ කතාව ලියනවා සිද්ධිය මවනවා කතාව ලියනවා සිද්ධිය මවනවා අරක එහෙම නෑ දීර්ඝ චිත්ත රූප ජනනය කරන එක තමයි කරන්නේ මම ඕක තේරුම් කරලා දෙන්නම් ඕගොල්ලෝ කියවලා නැති හැබැයි අහලා තියෙන කතා දෙකක් ඇසුවා හරිද එකක් තමයි මට්ට කුණ්ඩලී කතාවස්තුව දැන් මට්ට කුණ්ඩලී කතාවස්තුව කියලා කියන්නේ අදින්න පුබ්බක බමුණා ඉන්නවා අදින්න පුබ්බක බමුණ කියලා කියන්නේ හෙන ලෝභයේ මට කුණ්ඩලීට හැදෙනවා පාණ්ඩු රෝගයක් සිරුර කහ වෙලා කුෂ වෙලා මැරෙනවා යා අදින්න පුබ්බකට සල්ලි තිබ්බට තමන්ගේ පුතා වෙනුවෙන් තමන්ගේ පුතාට වියදම් කරන්නේ නැහැ අදින්න පුබ්බක ඒ නිසා අන්තිමට ඉතාම අසාධ්‍ය තත්ත්වයෙන් ගෙදරින් එළියේ අගු පිලක මෙහෙම මට්ට කුණ්ඩලීව දාලා තියෙනකොට ඒක දැකපු බුදුන් වහන්සේ මට්ට කුණ්ඩලී ගාවට වැඩම කරනවා මට්ට කුණ්ඩලී ඉන්නේ මේ විදිහට පිටිය පැත්තටම හැරලා ඇලවිලා එතකොට බුදුන් වහන්සේ මේ පැත්තෙන් ආවා කියලා පේන්නේ නැහනේ මට්ට කුණ්ඩලී එහෙම ආවා කියලා මට්ට කුණ්ඩලීට පේන්නේ නැහැ බුදුන් වහන්සේ මොකද කරන්නේ තමන්ගේ ශරීරයෙන් රශ්මි කදම්බයක් විහිදුවලා ඒ එළිය වැටෙන්න සලසනවර බිත්තියට ඒක දිහා බලපු මට්ට කුණ්ඩලී හැරලා බලනවා බුදුන් වහන්සේ දිහා එතකොට මොකද කරන්නේ එතනින් පස්සේ මට්ට කුණ්ඩලී මැරිලා දිව්‍ය ලෝකෙ ඉපදෙනවා දැන් ඕක සිද්ධියක් නේ ඕක චිත්ත රූප ජනනය කරන සිද්ධියක් ඒ කියන්නේ මට්ට කුණ්ඩලී මෙහෙම ඇඳේ වැටලා ඉන්නවා මට්ට කුණ්ඩලී ගාවට බුදුන් වහන්සේ වැඩම කරනවා බුදුන් වහන්සේගේ අර ශරීරයෙන් රශ්මි කදම්බයක් මෙහෙම බිත්තිය ගිහිල්ලා වදිනවා ඒක දැකලා මට්ට කුණ්ඩලී ආයි හැරලා බුදුන් වහන්සේ දිහා බලනවා ඔය සිද්ධිදාමේ අපිට මෙවිලා පේනවනේ ඒක තමයි කියන දීර්ඝ විස්තර ඇසුරෙන් චිත්‍ර උපජනනය කරනවා කියන්නේ හරිද ඊට පස්සේ ඕකේ දැන් තව උදාහරණයක් තියෙනවා මට්ට කුණ්ඩලී මැරිලා දිව්‍ය ලෝකෙ ඉපදෙනවා දෙවියෙක් වෙලා අදින්න පුබ්බක මොකද කරන්නේ අදින්න පුබ්බකට පුතා මැරුණාම තේරෙනවා තමන් කරේ හෙන ගෝංකමක් කියලා ඊට පස්සේ අදින්න පුබ්බක ගිහිල්ලා මට්ට කුණ්ඩලීගේ සිරුර මේ දහණය වෙන කනත්තට ගිහිල්ලා ඒ චිතකයේ ඉස්සරහ තියා ඉඳගෙන මෙහෙම කරගෙන අඬ ඉන්න ඇත්තටම අඬනවා අඬනකොට මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා එතකොට මට්ට කුණ්ඩලී දෙවියනේ මට්ට කුණ්ඩලී දෙවියා දිව්‍ය ලෝකේ ඉඳන් දිව්‍ය වේශයෙන් ඇවිල්ලා ඒ කනත්තෙම චුට්ටක් එහා පැත්තේ දැන් එයත් අඬ ඉන්නවා දැන් ඒක නිකන් හරියට චිත්‍රපටියක ෂොට් එකක් වගේ නේද අදින්න පුබ්බක අර මේ දැවෙන චිතකයේ ළඟ ඉඳගෙන අඬනවා එතනින් පස්සේ වයිඩ් එකකට ගේනවා ඔන්න එහා පැත්තෙන් කියන්නේ දීර්ඝ කියන්නේ පුළුල් ෂොට් එකකට ගේනවා පුළුල් කොටසකට ගේනවා එහා පැත්තේ මට්ට කුණ්ඩලී දෙවියෙක් වගේ ඇවිල්ලා අඬනවා ඒතකොට අදින්න පුබ්බක හැරිලා අහනවා මට්ට කුණ්ඩලීගෙන් මං අඬන්නේ මගේ පුතා මරුණු හින්දා එයා මොකටද අඬන්නේ ඊපස්සේ මට්ට කුණ්ඩලී කියනවා මම අඬන්නේ මේ මගේ වාහනේ රෝද දෙක නැති වුණා ඒ හින්දා තමයි මම මේ අඬන්නේ
එතකොට අදින්න පුබ්බක කියනවා අනේ ඔයාගේ වාහනේ රෝද දෙක මම දෙන්න. ඔයාට ඕනි මොනවද කියන්න මම මේක හදලා දෙන්න. රත්තරන්ද රිදියෙන්ද මුතු වලින්ද මැණික් වලින්ද කියන්න මම ඕනි එකකින් හදලා දෙන්න. ඒක පොඩි ගොම් පාට් එකක් තියෙනව නේද? මොකක්ද නේද ගොම් පාට් එක? අදින්න පුබ්බකට තමන්ගේ පුතා ලෙඩ වෙලා මැරෙනකොට සල්ලි වෙදන් කරලා මේ සනීප කරන්න හිතුන්නේ නැහැ. හැබැයි පුතා මැරුලා දෙවියෙක් කියලා ඉපදිලා ආවට පස්සේ අදින්න පුබ්බකට හිතනවා මේ රත්තරන් රිදී මුතු මැණික් වලින් හරි මේ වාහනේ රෝද දෙක හදලා දෙන්න. පස්සේ මට්ට කුණ්ලී කියනවා මට රත්තරන් රිදී මුතු මැණික් නම් ඕනේ නැහැ. මගේ වාහනේට රෝද දෙකක් විදිහට මට ඉරයි හඳයි තමයි ඕනේ. එතකොට අදින්න පුබ්බක් කියනවා තාමසේ මහා මෝඩේ. මේ ඉරයි හඳයි කොහොමද වාහනයකට දාන්නේ? පිස්සුද? මේ පේන දුරින් Tamanට දුරින් තියෙන Tamanට ලං වෙන්න බැරි වස්තු දිහා බලාගෙනද ඔයා ඔය ඌලන්නේ කියලා අහනවා. ඇහුවට පස්සේ මට්ට කුණ්ඩලී කියනවා මෙන්න මෙහෙම. මමද මෝඩද ඔබද මෝඩද කියලා කල්පනා කරලා බලන්න. ඔබ ඔය අඬන්නේ මම අඬන්නේ මට දුරින් පේන වස්තුවක් දිහා බලලා. ඉරයි හඳයි පේනවනේ. මම අඬන්නේ මට දුරින් පේන වස්තුවක් දිහා බලලා මට පේනවා ඒක. හැබැයි ඔබ අඬන්නේ මැරලා ඉවර වෙච්ච ඔබගේ පුතා දිහා බලලා. මමද මෝඩ ඔබද මෝඩ කියලා ඔබම කල්පනා කරලා බලන්න කියලා පොඩි හින ධර්ම ටෝක් එකක් දෙනවා. දැන් ඒකේ චිත්‍ර රූපයක් තියෙනවනේ. අනිත් පැත්තට එමුකෝ කුණ්ඩලකේශී කතා වස්තුවට. කුණ්ඩලකේශී කතා වස්තුව වෙන්නේ කුණ්ඩලකේශී ඉන්නවා. එයා මරන්න ගෙන යන හොරෙකුට ලව් කරන. ඊට පස්සේ ඒක තමයි ඔය කියන්නේ ඌම පතා බතුත් නොකා යහනට වැඩිලා කියලා කොටසක් තියෙනවා. එතකොට ඒක කියන්නේ අන්තිමට කුණ්ඩලකේසිගේ අම්මයි තාත්තා එකතුලා සොරාට බන්දලා දෙනවා. මේ කුණ්ඩලකේසි. අන්තිමට සොරා කියනවා මේ අපි දෙන්න පොඩි ට්‍රිප් එකක් යන්. අපි දෙන්න පොඩි චාරිකාවක් යන්. මේ කියලා අර ලොකු ගල් පර්වතයක් උඩට එක්කරගෙන යනවා මේ සොරා කුණ්ඩලකේසිය. එක්කරගෙන ගියාට පස්සේ සොරා කියනවා මම මෙතනට උඹව එක්කරගෙන ආවේ උඹට ආදරේ හින්දා නෙවෙයි. උඹව මේ ගලින් පහරට තල්ලු කරලා මරලා දාලා උඹේ ආභරණ ටික මට ගන්න කියලා කියනවා. කිව්වට පස්සේ කුණ්ඩලකේසී කල්පනා කරනවා මේ යන පොට නම් හරියන්නේ නැහැ. පොඩක් ඉන්නකො එහෙනම් කියලා ඉස්සරහෙන් ඇවිල්ලා සිප වැළඳ ගන්නවා. හොරාව පිටිපස්සෙන් ගිහිල්ලා සිප වැළඳ ගන්නවා. හොරාව සිප වැළඳ ගන්න මුවාවෙන් සොරාගේ පිටිපස්සට ගිහිල්ලා බෙල්ලට මෙහෙම අත තියලා පයින් එකක් ගහලා සොරාව අන්තිමට ගලින් පහළට තල්ලු කරලා දාලා කුණ්ඩලකේසී තමන්ගේ ජීවිතේ වෙර ගන්නවා. එතන චිත්‍ර රූප ජනනය කරන්නේ කතනය සහ රූපණී. දීර්ඝ විස්තර මොකුත් නැහැ. ඒකේ මොකුත් දීර්ඝ විස්තරයක් නැහැ. පැහැදිලිද? ඒක කතනය සහ රූපණය කියන්නේ අන්න ඒකට. බැද්දේගම එකේ තියෙන්නේ ඔය ගතිය බැද්දේගම එකේ තියෙනවා. හැබැයි ගොඩාක් වෙලාවට බැද්දේගම එකේ තියෙන දීර්ඝ විස්තර සහිත චිත්‍ර රූප ජනනය කිරීම. රයිට්. ඊළඟ එක යථාර්ථ නිරූපණය. නවකතාවේ අනිත් ලක්ෂණය යථාර්ථ නිරූපණය. යථාර්ථ නිරූපණය. ඊළඟට කතාව සහ කතා වින්‍යාසය. කතාව සහ කතා වින්‍යාසය. කතාව සහ කතා වින්‍යාසය. ඊළඟට චරිත නිරූපණය. චරිත නිරූපණය. චරිත නිරූපණය. ඊළඟට දෘෂ්ටි කෝණය. දෘෂ්ටි කෝණය. දෘෂ්ටි කෝණය. ඊළඟට පසුබිම සහ කාලය. පසුබිම සහ කාලය. දෘෂ්ටි කෝණය. පසුබිම සහ කාලය. පසුබිම සහ කාලය. භාෂා ශෛලිය. පසුබිම සහ කාලය. භාෂා ශෛලිය. පසුබිම සහ කාලය. භාෂා ශෛලිය. right.
එහෙනම් ඔන්න බැද්දේ ගම සටහ විචාර සටහනත් දීලා අවසන්. එතකොට සුපුරුදු පරිදි අපි නැවත වතාවක් ඔන්ලයින් අවකාශය හම්බෙන්නේ බදාදා රාත්‍රී 8:30ට 11 ශ්‍රේණියේ සිද්ධාන්ත පන්තියත් එක්ක. නමුත් ආයතනයේ පැවැත්වෙන පන්ති සුපුරුදු පරිදි බදාදා හවස 4:00ට 11 වසරේ කට්ටියගේ පන්තියත් බ්‍රහස්පන්ද හවස 3ට 10 වසරේ කට්ටියගේ පන්තියත් පැවැත්වෙනවා. හරි එහෙනම් පරිස්සමින් ඉන්න. සුබ රාත්‍රියක්. ආයිබෝන් තෙරුවන් සරණයි. ජය වේවා.